අයිබෝන් සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන අපගේ YouTube වීඩියෝ පාඩම් මාලාව යටතේ තවත් වැදගත් පාඩම් ඒකකයක් සමගින් අදත් අපි ඔබ හමුවට ආවා. ඉතින් විශේෂයෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබත් සමග භ්‍රමක විදුලි යන්ත්‍රය අතර දෙන සරල ධාරා මෝටර සම්බන්ධයි. සරල ධාරා මෝටර වර්ග මොනවද? ඒවැ සැකැස්ම මොනවද? ඒ සැකැස්ම අනුව මේ මෝටර සඳහා ලැබිලා තියෙන සුවිශේෂී උපයෝගීතාවයන් එහෙම නැත්නම් භාවිතයන් මොනවද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂයෙන් මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය නිර්දේශයෙන් එහාට ගිහිල්ලා ප්‍රායෝගික භාවිතයේ තියෙන සුවිශේෂී නව හඳුන්වා දීම යටතේ භාවිතයේ තියෙන මෝටර සම්බන්ධයනුත් කෙටියෙන් කතා කරන්න ඔබ සමග දැනුම හොමාරු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු සරල ධාරා මෝටර වර්ග මොනවද? ඒවැ සැකැස්ම කොහොමද? පිරිවිතර මොනවද? ඒ මෝටර වල උපයෝගීතාවය භාවිතය කොහොමද කියන එක. එතකොට ආරම්භයේදී මම ඔබට කිව්වා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල ධාරා මෝටර සම්බන්ධයෙන්. සරල ධාරා මෝටර අපි හඳුන්වනවා සරල ධාරා විදුලි මෝටර DC මෝටර්ස් කියලා. ඩිරෙක්ට් කරන්ට් මෝටර්ස් කියලා. සරල ධාරා මෝටරයක සැකැස්ම ගැන අපි කතා කළොත් මුලින්ම ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුල හෝ ස්ථිර දැවියතාවයෙන් යුත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකින් සැකසුණු ස්ථායුකයක් තුල න්‍යාදේශකයක් කරහා සරල ධාරාවක් සම්බන්ධ වන කෙටි සන්නායක එතුම් සහිත ආමේචරයක් භ්‍රමණය සරල ධාරා මෝටර ක්‍රියාත්මක වනු ලබයි. එතකොට අපිට කියනවා ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් එහෙම නැත්නම් ස්ථිර දැවියතාවයෙන් යුත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකින් සැකසුණු ස්ථායුකයක් තුළ න්‍යාදේශකයක් කරහා සරල ධාරාවක් සම්බන්ධ වන ලෙස කෙටි සන්නායක එතුම් සහිත ආමේචරයක් භ්‍රමණයෙන් සරල ධාරා මෝටර ක්‍රියාත්මක වනු ලබයි. එතකොට මේ අපි කතා කරන සරල ධාරා මෝටර වල එක්කෝ ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් නියත දැවියතාවයෙන් යුත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ භ්‍රමණය වෙන කොටස දඟර සහිත භ්‍රමකයක් අපි හඳුන්වනවා ආමේචරයක් කියලා. එතකොට මේ ආමේචරයකට මොකද කරනවයි කියලා කියන්නේ සරල ධාරාවක් බාහිරින් සම්බන්ධ වෙන විදිහට සපයලා තමයි මේක භ්‍රමණය කරගන්නවයි කියලා කියන්නේ. එතකොට සරල ධාරා විදුලි මෝටර අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ ටික ගැන අපි කතා කරමු. සරල ධාරා විදුලි මෝටර ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. ඒ යටතේ පළවෙනි එක තමයි සරල ධාරා ශ්‍රේණිගත මෝටර. අපි කියනවා DC සීරියස් මෝටර කියලා. දෙවෙනි වර්ගය සරල ධාරා උපපත මෝටර. අපි මේක හඳුන්වනවා DC ෂන්ට් මෝටර කියලා. තුන්වෙනි වර්ගය සරල ධාරා සංයුක්ත මෝටර. අපි ඒක හඳුන්වනවා DC කම්පවුන්ඩ් මෝටර් කියලා. ওই සරල ධාරා සංයුක්ත වර්ගය අපිට බෙදන්න පුළුවන් ආපහු ප්‍රධාන කොටස් දෙකකට කෙටි උපපත ෂෝට් ෂන්ට් සහ දිගු උපපත කියන ලෝන් ෂන්ට් කියන වර්ග දෙකට. එතකොට සරල ධාරා විදුලි මෝටර ප්‍රධාන කාණ්ඩ තුනයි. සරල ධාරා ශ්‍රේණිගත මෝටර්, සරල ධාරා උපපත මෝටර් සහ සරල ධාරා සංයුක්ත මෝටර්. සරල ධාරා සංයුක්ත මෝටර උත් ආපහු කොටස් දෙකයි. කෙටි උපපත සහ දිගු උපපත. එතකොට දැන් අපි කතා කරනවා අපි මේ කතා කරපු වර්ගීකරණය යටතේ ඒ මෝටරයට අදාළව ගැඹුරින් කරුණු අපි කතා කරනවා. පළවෙනියෙන් අපි කතා කරනවා සරල ධාරා ශ්‍රේණිගත මෝටර සම්බන්ධයෙන්. DC සීරියස් මෝටර. උපයෝගීතාවයෙන් බොහොම බහුල උපයෝගීතාවයක් තියෙන මෝටර. අපි බලමු එයාගේ පරිපථ සැකැස්ම. මොන පරිපථ සැකැස්ම ඔබට දකින්න පුළුවන්? පරිපථ සැකැස්ම VS කියලා සැපයුමක් තියෙනවා. සැපයුමට සම්බන්ධ කරලා තියෙනවා ෆීල්ඩ් වයින්ඩින් එකක්. ඒ ෆීල්ඩ් වයින්ඩින් එකට ශ්‍රේණිගත කරලා තියෙනවා ආමේචර් වයින්ඩින් එක. එතකොට ෆීල්ඩ් වයින්ඩින් එකයි ආමේචර් වයින්ඩින් එකයි සැපයුමට එකිනෙක ශ්‍රේණිගත නිසා මේ මෝටරේ හඳුන්වනවා මොකක් කියලා දුවේ පුතේ? සරල ධාරා ශ්‍රේණිගත මෝටරේ කියලා. ශ්‍රේෂ්ඨ එතුම සහ ආමේචර් එතුම එකිනෙක ශ්‍රේණිගතව සැපයුමට සම්බන්ධ වෙන නිසා මේ පරිපථ සටහන ඊටාම වැදගත් වේ විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ
ලිඛිත පරීක්ෂණය සඳහා විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා එතකොට VS කියන්නේ මේකේ සැපයුම මේ F කියලා දාලා තියෙන ෆීල්ඩ් වයින්ඩින් එක ඊට පස්සේ මේ මැද්ද තියෙන්නේ භ්‍රමකය ආමේචර් එක ෆීල්ඩ් වයින්ඩින් එක න්‍යාදේශකයක් හරහා මේ කාබන් බුරුසු හරහා ශ්‍රේණිගත වෙනවා කාටද ආමේචර් වයින්ඩින් එකට සරල ධාරා ශ්‍රේණිගත මෝටරේ ඊට පස්සේ මේ සරල ධාරා ශ්‍රේණිගත මෝටරේ ලාක්ෂණික ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් අපි මේ පස්තාරයක් ඇඳලා තියෙනවා ආමේචර් ධාරාවට අනුරූප ව්‍යාවර්තය සහ වේගයේ වෙනස IA කියලා කියන්නේ ආමේචර් ධාරාව මේ පැත්තේ අක්ෂය අපි නම් කරලා නැහැ හේතුව තමයි මෙතන මේ රාශීන් දෙකකට සම්බන්ධ ආමේචර් ධාරාවට අනුරූපව ව්‍යාවර්තය ඒ කියන්නේ ටෝක් එක සහ වේගය ස්පීඩ් එක අතර තියෙන සම්බන්ධය ඉදිරිපත් කරන සටහන තමයි අපිට දකින්න පුළුවන් ඔබට පේනවා ආමේචර් ධාරාව වැඩි වෙන්න ආමේචර් ධාරාව මේ පැත්තට වැඩි වෙනවා ආමේචර් ධාරාව වැඩි වෙන්න වේගය මොකද වෙන්නේ දුවේ පුතේ මේ මෝටරේ සරල ධාරා ශ්‍රේණිගත මෝටරේ වේගය ඉතා ඉහළ අගයක ඉඳලා ආමේචර් ධාරාව වැඩි වෙන්න වේගය අඩු වෙලා තියෙනවා එතකොට ආමේචර් ධාරාවට අනුරූපව ව්‍යාවර්තය ගත්තා මම කිව්වා වේගය සහ ව්‍යාවර්තය කලිනුත් මම මතක් කළා වේගය සහ ව්‍යාවර්තය එකිනෙකට සමානුපාතික වෙන්නේ ප්‍රතිලෝම වේගය වැඩි වෙනකොට ව්‍යාවර්තය අඩුයි ව්‍යාවර්තය වැඩි වෙනකොට වේගය අඩුයි එතකොට ඔබට පේනවා මේ DC සීරියස් මෝටර එකේ ආමේචර් කරන්ට් එක වැඩි වෙන්න වේගය අඩු වෙනවා ඊට අනුරූපව මොකද වෙලා තියෙන්නේ ව්‍යාවර්තය වැඩි වෙනවා මේ පස්තාර ලාක්ෂණික පස්තාර විශේෂයෙන් මතක තියාගන්න හොඳින් මතක තියාගන්න මේවා විශේෂයෙන් MCQ ප්‍රශ්න සඳහාත් එන්න පුළුවන් ඊට අමතරව ලිඛිත කොටසෙත් ප්‍රශ්න සඳහා එන්න පුළුවන් එතකොට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලියනකොට මේ වගේ පරිපථ සටහන් මේ ලාක්ෂණික පස්තාර ඇඳලා පිළිතුර ලිව්වොත් ඔබට උපරිම ලකුණක් උපයා ගන්නත් පුළුවන් ඒකත් මතක් කරනවා අපි බලමු හැඳින්වීම ශේෂ්ත්‍ර එතුම ආමේචර් එතුමට ශ්‍රේණිගත වන ලෙස සම්බන්ධ කිරීම මගින් මෙම මෝටර් නිපදවා ඇත ඒක මම පැහැදිලි කළා මේකේ සැකැස්මෙන් ආමේචරය ලබා ගන්නා මුළු ධාරාවම ශේෂ්ත්‍ර දංගරය හරහාද ගමන් කරන හේයි ඉතා විශාල ප්‍රමාණයේ සන්නායක මෙහි එතුම් සඳහා යොදාගෙන ඇත මේකේ තියෙන විශේෂත්වය තමයි ශ්‍රේණිගත පද්ධතියක් නිසා මේ පරිපථය හරහා ගලන මුළු ධාරාව ෆීල්ඩ් වයින්ඩින් එක හරහාත් යනවා ආමේචර් වයින්ඩින් හරහාත් යනවා ඒක නිසා මේ මෝටර ඔතන්න භාවිතා කරලා තියෙන සන්නායකයේ ගේජ් එක වැඩි තඹ සන්නායකවල ගේජ් එක හැම වෙලේම වැඩි මොකද හේතුව ලොකු ධාරාවක් ෆීල්ඩ් වයින්ඩින් එක හරහා යන්නත් ඕනි ආමේචර් වයින්ඩින් එක හරහා යන්නත් ඕනි ගමන් කරන හේයින් ඉතා විශාල ප්‍රමාණයේ සන්නායක මෙහි හේතු සඳහා යොදාගෙන ඇත ඉතාමත් ඉහළ ආරම්භක ව්‍යාවර්තයක් සහිත මෙම මෝටර් ආරම්භක ව්‍යාවර්තය ඉතාම ඉහළයි ඒ කියන්නේ ලොකු ලෝඩ් එකක් එක්ක වුණත් මේ මෝටර වලට ඔන් වෙන්න පුළුවන් ඒ කියන්නේ මෝටරේට ලබා දීලා තියෙන විදුලි සැපයීමෙන් ලොකු ධාරාවක් අරගෙන ලොකු ව්‍යාවර්තයක් එක්ක ඉහළ ආරම්භක ව්‍යාවර්තයක් සමග මේ මෝටර වලට ඔන් වෙන්න පුළුවන් ඉතාමත් ඉහළ ආරම්භක ව්‍යාවර්තයක් සහිත මේ මෝටර සඳහා විබර රහිතව අනන්ත වේගයක් ලබා ගත හැකිය. ඒ කියන්නේ මේ මෝටර අනිවාර්යෙන් ලෝඩ් එකක් එක්ක තමයි ඔන් කරන්න ඕනි. බැරි වෙලා හරි ලෝඩ් එක අයින් කළොත් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතේ ලෝඩ් එක අයින් කළොත් ආමේචර් කරන්ට් එක අඩු වෙලා ස්පීඩ් එක මොකද වෙන්නේ මෝටරේ වේගය අනන්තය දක්වා ගමන් කරනවා කියලා අපිට කියනවා. ඒ කියන්නේ මෝටරේ වේගය වැඩි වීගෙන ගිහිල්ලා අවසානයේ මෝටරේ විනාශ වීම දක්වා පත් වෙනවා. ඒකයි කියන්නේ මෝටරේ වේගය අනන්තය දක්වා අනන්ත වේගයක් දක්වා ලබා ගන්න පුළුවන් විබර රහිතව. ඒක නිසා විබර රහිතව ක්‍රියාත්මක වෙන අවස්ථාවන් සඳහා මේ ශ්‍රේණිගත මෝටර සරල ධාරා වේවා ප්‍රත්‍යවර්ත ධාරා වේවා ශ්‍රේණිගත මෝටර භාවිතා කරන්නේ නැහැ. එහෙම භාවිතා වුණොත් බැරි වෙලා හරි විබරය ඉවත් වුණොත් ලෝඩ් එක අයින් වුණොත් මෝටරේ ස්පීඩ් එක සීග්‍රයෙන් ඉහළ යනවා. ඒ හේතුවෙන් මේවා කිසිදු විටක විබර රහිත උපරිම සැපයුම් වෝල්ටීයතාවයෙන් ක්‍රියාත්මක නොකරනු ලබයි. එතකොට විශේෂත්වය තමයි මොකද්ද? මේ මෝටර එකක් අලුතෙන්ම ගෙනහම උපකරණයකට සම්බන්ධ කරන්න කලින් එහෙම නැත්නම් භාවිතා වෙන උපකරණයක තියෙන මෝටර එකක් අලුතෙන් රීවයින්ඩ් කළාම අලුතෙන් වයින්ඩින් එතුවට පස්සේ සාමාන්‍ය මෝටරයේ ලෝඩ් එකක් නැතුව උපරිම සැපයුමකින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක කළොත් වේගය වැඩි වෙලා මෝටරයට හානි වෙන්න පුළුවන්.
විබර සහිත විට ව්‍යාවර්තය වැඩි වෙන විට වේගය සීග්‍රයෙන් පහළ යයි. ලෝඩ් එකක් දාපු ගමන් මේ මෝටරේට ලොකු ලෝඩ් එකක් වැටෙනවා මොකද වෙන්නේ? එයාගේ ව්‍යාවර්තය වැඩි කරගන්න. ආමේචර් කරන්ට් එක වැඩි කරලා සැපයුමින් ගන්න ධාරාව වැඩි කරලා මොකද කරන්නේ? ව්‍යාවර්තය වැඩි කරගන්නවා. හැබැයි ඊට සාපේක්ෂව වේගය පහළ යනවා. අර මෙතන මේ ප්‍රස්ථාරෙත් එක බොහොම හොඳින් ඔබට පේනවා මේ ආමේචර් කරන්ට් එක වැඩි වෙලා ව්‍යාවර්තය වැඩි කරගන්නකොට ඊට අනුරූපව වේගය මොකද වෙන්නේ? ගොඩාක් අඩු වෙනවා. වේගය ශීඝ්‍රයෙන් පහළ යයි. ආමේචරය තුලින් ගලන ධාරාවේ දිශාව මාරු කිරීම මගින් මෙහි භ්‍රමණ දිශාව මාරු කරගත හැකිය. මේ ආමේචරය තුලින් ගලන ධාරාවේ දිශාව මාරු කිරීම මගින්. එතකොට මේ මෝටරයක දනරින ගැන අපි කතා කළොත් එහෙම දනරින මාරු වුණා කියලා දිශාව මාරු කරගන්න බෑ. හේතුව තමයි දනරින මාරු කරපු ගමන් ෆීල්ඩ් වයින්ඩින් එකේ ගලන ධාරාවේ ආමේචරයේ ගලන ධාරාවේ දෙකේම දිශාව එකිනෙක මාරු වෙලා යනවා. ඒක නිසා මේකේ භ්‍රමණ දිශාව මාරු කරන්න නම් කරන්නේ ඔබට පේනවා මෙන්න මේ ෆීල්ඩ් වයින්ඩින් එක හරහා මේ ආමේචර් එකට ධාරාව දීලා තියෙන දිශාවක් තියෙනවා. එතකොට අපි හිතමු මේ සාමාන්‍ය ආකාරයේ දක්ෂිනාවර්තව භ්‍රමණය වුණා. මේක වාමාවර්තව භ්‍රමණය කරන්න නම් අපි කරන්නේ මෙන්න මෙතනට දීලා තියෙන ධාරාවේ අක්ෂය ගෙනහල්ලා අග්‍රය ගෙනහල්ලා මෙතනට සම්බන්ධ කරනවා. මෙතන එක උඩ එකට සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කළාම ෆීල්ඩ් වයින්ඩින් එකේ ධාරාව ගලන දිශාවට අනුරූපව ආමේචරයේ ධාරාව ගලන දිශාව මොකද වෙන්නේ? මාරු වෙනවා. පැහැදිලි නේද? එහෙම මාරු වුණාම රෝටර් එකේ භ්‍රමණ දිශාවත් නිකම්ම මාරු වෙනවා. අන්න ඒක ඊටාම වැදගත්. ආමේචරය තුළින් ධාරාව ගලන දිශාව මාරු කිරීම මගින් මෙහි භ්‍රමණ දිශාව මාරු කරගත හැකිය. භාවිත අවස්ථා අපි කතා කළොත් වාහන පණ ගැන්වුම් මෝටර අපි කියනවා වාහනවල ස්ටාර්ටින් මෝටර එක කියලා. දුම්රිය එන්ජින් මෝටර, ට්‍රැක්ෂන් මෝටර. දුම්රිය එන්ජින් වල භාවිතා වන ට්‍රැක්ෂන් මෝටර සඳහා මේවා බහුල වශයෙන් උපයෝගී කරගන්නවා. මොකද හේතුව ඉහළ ව්‍යාවර්තයක් ආරම්භක ව්‍යාවර්තයක් මේ මෝටර වලට තියෙනවා. එතකොට ලොකු ලෝඩ් එකක් එක්ක ඔන් වෙන්න පුළුවන්. ලොකු ලෝඩ් එකක් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ලෝඩ් එකට සාපේක්ෂව වේගය මොකද වෙන්නේ? ගොඩක් අඩු වෙලා යනවා. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි සරල ධාරා ශ්‍රේණිගත මෝටර සම්බන්ධයෙන්. ඊගාවට අපි කතා කරනවා දෙවෙනි වර්ගයේ සරල ධාරා උපපත මෝටර DC shunt motors. පරිපථ සටහන බලන්න. පරිපථ සටහන සැපයුමක් තියෙනවා මෙතන අර කලින් වගේමයි සැපයුමක් තියෙනවා. මේ සැපයුමට ෆීල්ඩ් වයින්ඩින් එකයි ආමේචර් වයින්ඩින් එකයි සම්බන්ධ වෙන්නේ කොහොමද? එකිනෙක සමාන්තරගත. පැහැදිලි නේද? ෆීල්ඩ් වයින්ඩින් එකයි ආමේචර් වයින්ඩින් එකයි සැපයුමට එකිනෙක සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ මෝටර අපි හඳුන්වනවා මොනවා කියලාද? සරල ධාරා උපපත එහෙම නැත්නම් DC shunt motor. මේකෙත් ඔබට බලාගත්ත හැකි ලාක්ෂණික ප්‍රස්ථාරය මේ මෝටරයට අදාළ ලාක්ෂණික ප්‍රස්ථාරය කලින් වගේමයි ආමේචර් ධාරාවට අනුරූපව ව්‍යාවර්තය සහ වේගයේ හැසිරීම ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දැන් සරල ධාරා ශ්‍රේණිගත මෝටරේ ඔබ දැක්කා ව්‍යාවර්තය වැඩි වෙනකොට ඊට සාපේක්ෂව ශීඝ්‍රයෙන් මොකද වෙලා තියෙන්නේ? වේගය අඩු වෙලා තියෙනවා. හැබැයි මේ මෝටරේ ඔබට පේනවා ව්‍යාවර්තය වැඩි වීමට අනුරූපව වේගය ඒ තරම් ශීඝ්‍රයෙන් අඩු වෙලා නැහැ. එතකොට මේ මෝටර වල තියෙන විශේෂත්වය තමයි සරල ධාරා උපපත මෝටරේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? ඉහළ ව්‍යාවර්තයක් සහ ඉහළ වේගයක් පවත්වාගෙන යන්න පුළුවන්. සැකස්ම අපි කතා කරමු. ශේෂ්ත්‍ර එතුම ආමේචර් එතුමට සමාන්තරගතව සැපයුම හා සම්බන්ධ වෙන ලෙස මෙම මෝටර නිපදවා ඇත. මෙන්න සැපයුම ආමේචර් එතුම ශේෂ්ත්‍ර එතුම මේ දෙන්න එකිනෙකට සමාන්තරගතව තමයි සැපයුමට සම්බන්ධ වෙන්නේ. මෙම මෝටර විශේෂිත ආරම්භක ස්විච්යක් කරහා ආරම්භ කළ යුතු අතර එමගින් ආමේචර් ධාරාව පාලනය කරනු ලබයි. මේකේ විශේෂත්වය තමයි විශේෂ ආරම්භක ස්විච්යක් භාවිතා වෙනවා මේ වර්ගයේ හැම මෝටරේම නෙමෙයි සමහර මෝටරවල. හේතුව තමයි ඔබට පේනවා ආරම්භයේදී ආමේචරය තුලනුත් විශාල ධාරාවක් ගලනවා. ෆීල්ඩ් වයින්ඩින් එක තුලනුත් විශාල ධාරාවක් ගලනවා. එතකොට ආරම්භයේදී මේ ආමේචර් වයින්ඩින් එක තුලින් විශාල ධාරාවක් ගැලීම ඇත්තටම කාර්යක්ෂමතාවය අඩු කරන්න හේතුවක් වෙනවා. මොකද මේ ගලන ධාරාව මෝටරේ ආරම්භයේදී අපි ලෝඩ් එකක් එක්ක දුවන්නේ නැති නිසා ඒ ගලන ධාරාව ප්‍රයෝජන වෙන්නේ නැහැ අපිට. ඒක නිසා විශේෂ ආරම්භක ස්විච්යක් කරා මේක ඔන් කළොත් අපිට පුළුවන් මොකද්ද? ආරම්භයේදී ආමේචර් ධාරාව පාලනය කරන්න මෝටරේ එහෙම පාලනය කළා ඔන් කරගන්න. මෙම මෝටරවල ආමේචර් දඟරය තුලින් හෝ ශේෂ්ත්‍ර දඟරය තුලින් ධාරාව ගලන දිශාව මාරු කිරීම මගින් මෙහි භ්‍රමණ දිශාව මාරු කරගත හැකිය. අන්න තව විශේෂත්වයක් කියනවා
මේකේ ආමේචර් දංගරය තුලින් එහෙම නැත්නම් ශේෂ්ත්‍ර දංගරය තුලින් ওই දෙකෙන් එකක් තුලින් ධාරාව ගලන දිශාව මාරු කරලා මොකද කරන්න පුළුවන්? භ්‍රමණ දිශාව මාරු කර ගන්න පුළුවන්. අන්න එහෙනම් ඒකත් දැනගත්තා. භාවිත අවස්ථා වාහන වයිපර් මෝටර්, වාහන විදුලි පංකා මෝටර්, සරල ධාරා ඇඹරුම් යන්ත්‍ර සඳහා භාවිතා වේ. ලොකු සාමාන්‍ය ලෝඩ් එකක් සමග ඊට අනුරූප ඉහළ වේගයකින් භ්‍රමණය වෙන්න පුළුවන් නිසා තමයි මේවා වාහන වයිපර් මෝටර වලට, වාහන විදුලි පංකා මෝටර වලට සහ සරල ධාරා ඇඹරුම් යන්ත්‍ර සඳහා බහුලව භාවිතා වෙන්නේ. එහෙනම් ඔන්න සරල ධාරා උපපත මෝටරයක පරිපථ සටහන, ලාක්ෂණික ප්‍රස්ථාරය, ඊට පස්සේ සැකස්ම සහ උපයෝගීතාව ඔබ දන්නවා. අපි බලමු තුන්වෙනි වර්ගයේ. තුන්වෙනි වර්ගයේ සරල ධාරා සංයුක්ත මෝටර, DC compound motors. සරල ධාරා සංයුක්ත මෝටර් ආමේචර් එතුම සමග සමාන්තරව ශ්‍රේණිගත ලෙස සම්බන්ධ ශේෂ්ත්‍ර දංගර දෙකකින් සමන්විත වෙන මෙම මෝටරේ ආමේචර් එතුම සමග ශේෂ්ත්‍ර දංගර සම්බන්ධ වන ආකාරය අනුව මෝටර් වර්ග දෙකකි. අපි කලින් කතා කරපු මෝටර් වර්ග දෙකේම තිබුණේ ආමේචර් වයින්ඩින් එකයි ෆීල්ඩ් වයින්ඩින් එකයි. මේ සරල ධාරා සංයුක්ත වර්ගයේ තියෙන විශේෂත්වයක් මොකද්ද? ආමේචර් වයින්ඩින් එකකුයි ෆීල්ඩ් වයින්ඩින් දෙකකුයි තියෙනවා. ඒ කියන්නේ මේන් ෆීල්ඩ් වයින්ඩින් එකයි ඔක්සිලරි ෆීල්ඩ් වයින්ඩින් එකයි කියලා ෆීල්ඩ් වයින්ඩින් කීයක් තියෙනවද? ශේෂ්ත්‍රෙතුම් දෙකක් තියෙනවා. එතකොට මේ මෝටරේ ආමේචර් එතුම සමග ශේෂ්ත්‍ර දංගර සම්බන්ධ වන ආකාරය අනුව මේකේ වර්ග දෙකයි කියලා කියනවා. ඔන්න පළවෙනි එක ඔබ බලන්න. දිගු උපපත වර්ගය අපි කියනවා ලෝන් ෂාන්ට් කියලා. මෙන්න සැපයුම තියෙනවා දුවේ පුතේ. සැපයුම තියෙනවා VS කියලා. මේ සැපයුමට කෙලින්ම සම්බන්ධයි කවුද? ෆීල්ඩ් වයින්ඩින් එක. සැපයුමට ඩිරෙක්ට් සම්බන්ධයි ෆීල්ඩ් වයින්ඩින් එක. ඊට පස්සේ ඔබට පේනවා මේ සැපයුමට සම්බන්ධ කරලා තියෙනවා ආමේචර් එතුමට ශ්‍රේණිගත කරලා කවුද? ආමේචර් එතුමට ශ්‍රේණිගත කරලා තියෙනවා ෂන්ට් ෆීල්ඩ් වයින්ඩින් එක. මේ ආමේචර් එතුමට ශ්‍රේණිගතයි ෂන්ට් ෆීල්ඩ් වයින්ඩින් එක. ඒ සම්පූර්ණ ශ්‍රේණිගත එකලස සමාන්තරගතයි කාටද? ප්‍රධාන ෆීල්ඩ් වයින්ඩින් එකට. එහෙනම් මේ විදිහට එනකොට ආමේචර් එතුමට ෂන්ට් ෆීල්ඩ් වයින්ඩින් එකක් ශ්‍රේණිගත වෙලා සැපයුමට සම්බන්ධ වෙනකොට අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද? දිගු උපපත කියලා. ඊට පස්සේ ඒකේ දෙවෙනි වර්ගයේ කෙටි උපපත. ඔබට පේනවා කෙටි උපපත එකේ කෙලින්ම ෂන්ට් ෆීල්ඩ් වයින්ඩින් එක ශ්‍රේණිගතයි කාටද? මේ සමාන්තරගත ආමේචර් එතුමට සහ ප්‍රධාන එතුමට. පැහැදිලි නේද? ෂන්ට් ෆීල්ඩ් වයින්ඩින් එක කෙලින්ම ඩිරෙක්ට් ශ්‍රේණිගතයි කාටද? සමාන්තරගතව සම්බන්ධ වෙන ආමේචර් එතුමට සහ ප්‍රධාන එතුමට. එතකොට ඒ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා කෙටි උපපත කියලා. එහෙම නැත්නම් ෂෝට් ෂන්ට් කියලා. මේකේ බලන්න ආමේචර් ධාරාවට අනුරූපව ව්‍යාවර්තය සහ වේගයේ වෙනස ඔබට පේනවා. අර මුලින්ම කතා කරමු මෝටර වර්ග දෙකට අනුරූපව බැලුවාම මේකේ ව්‍යාවර්තයේ වේගයෙන් ශීඝ්‍රයෙන් ඉහළ යනකොට ඊට අනුරූපව වේග අඩුවීම ඒ තරම්ම ලොකු අඩුවීමක් නැහැ. එතකොට මේකත් අපිට භාවිතා කරන්න පුළුවන් ඉතා ඉහළ වේග සමග ඉහළ ව්‍යාවර්ත භාවිතා වන අවස්ථා සඳහා. මෙම මෝටර වල ආමේචර් දංගරය තුලින් ගලන ධාරාව ආමේචර් දංගරය තුලින් ධාරාව ගලන දිශාව මාරු කිරීම මගින් මෙහි භ්‍රමණ දිශාව මාරු කරගත හැකිය. මේකේ තියෙන විශේෂත්වය තමයි භ්‍රමණ දිශාව මාරු කරන්න නම් මොකද කරන්න ඕනේ? ආමේචර් දංගරය තුලින් ධාරාව ගලන දිශාව මාරු කරන්න ඕනේ. ෂෝට් ෂන්ට් උනත් ලෝන් ෂන්ට් උනත් ওই දෙකෙන් ඕනි මේක භ්‍රමණ දිශාව මාරු කරගන්න පුළුවන් ඒ විදිහට. නියත වේගයකින් හා ඉහළ ව්‍යාවර්තයකින් සමන්විත වෙන මෙම මෝටර. නියත වේගයක් සහ ඉහළ ව්‍යාවර්තයක් නේ. ව්‍යාවර්තයේ වැඩිවීමට අනුරූපව වේගය ඒ තරම් ලොකුවට වෙනස් වෙලා නැහැ මේක. ලොකු ශීඝ්‍ර වෙනසකට ඇවිල්ලා නැහැ. ඒක නිසා නියත වේගයකින් සහ ඉහළ ව්‍යාවර්තයකින් සමන්විත වෙන මෝටර ලිහිසි තෙල් පොම්ප විද්‍යුත් දොඹකර මෙන්ම ප්‍රෙසර්ස් ෂියර්ස් කන්වේයර්ස් එලිවේටර්ස් රෝලින් මිල්ස් හෙවි ප්ලෑනර්ස් ආදිය සඳහා ද භාවිතාවේ. ඔන්න භාවිත අවස්ථා එහෙනම් මතක තියාගන්න. භාවිත අවස්ථා ගොඩක් අපි කතා කරනවා මේ මෝටරේ ලිහිසි තෙල් පොම්ප විදුලි දොඹකර ඊට පස්සේ ප්‍රෙසර්ස් ෂියර්ස් කන්වේයර්ස් එලිවේටර්ස් රෝලින් මිල්ස් හෙවි ප්ලෑනර්ස් සඳහා බහුලව භාවිතාවේ. කර්මාන්තමය ශේෂ්ත්‍රයේ ඉන්ඩස්ට්‍රියල් යූසේජ් එකේ ඊටාම බහුලව භාවිතා වෙන මෝටර වර්ගයක් තමයි මේ සරල ධාරා සංයුක්ත මෝටර් කියන එක.
ඊගාවට අපි කතා කරන්න යනවා මේ DC මෝටර යටතේම විෂය නිර්දේශය නැති වුණත් විශේෂයෙන් ප්‍රායෝගික භාවිතයේදී ඊටම වැදගත් වන ප්‍රායෝගික භාවිතයේ වර්තමානයේ වෙනකොට මේ අලුතෙන් හඳුන්වලා දීපු මෝටර වර්ග සම්බන්ධයෙන් කෙටියෙන් හැඳින්වීමක්. මොකද හේතුව විශේෂයෙන් විෂය නිර්දේශයන් බොහොම ඉක්මනින් යාවත් කාලින නොවුණත් ප්‍රායෝගික භාවිතයේදී අපි මේ ගැන දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණ වේදය හරහා විෂය හරහා බිහිවන කාර්මික ශාස්ත්‍රයට බිහිවෙන මේ කාර්මික ශිල්පීන්ට මේවා ඉතාම වැදගත් වෙනවා. මොකද හේතුව කර්මාන්තමය භාවිතයේදී මේ මෝටර බහුලවම භාවිතා වෙන නිසා. ඒකේ එක වර්ගයක් තමයි අපි කතා කරන්නේ පියවර මෝටර්. අපි හඳුන්වනවා ස්ටෙපර් මෝටර් කියලා. පියවර මෝටර් විශේෂයෙන් මේ පියවර මෝටර් කියන එක මේ නමින් බොහෝ විට කර්මාන්තමය ආශ්‍රිතව අපි කතා කළාට ගෘහස්ත භාවිතයේදී මේවා ඒ තරම්ම මේ පියවර මෝටර් කියන එක ඒ තරම්ම අපි මේ නමින් ජනප්‍රිය නෑ. ඒ වුණත් ඔබ පාවිච්චි කරන ගෙදර පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍ර ඊට පස්සේ මුද්‍රණාලවල පාවිච්චි වෙන මුද්‍රණ යන්ත්‍ර ඒ වගේ ගොඩක් යන්ත්‍රවල මේ පියවර මෝටර් භාවිතා වෙනවා. අපි බලමු හැඳින්වීම. නවීන තාක්ෂණය යටතේ නිපදවා ඇති ෆොටෝකොපි යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, පරිගණක උපාංග, රොබෝ උපාංග ආදිය සඳහා මෙම මෝටර් බහුලව භාවිතා කරනු ලබයි. එහෙනම් ඔන්න ඔය උපයෝගීතාවය දැක්කහම ඔබට පේනවා කොච්චර දුරට අපිට සමීපයිද කියන එක. මෙම මෝටර් මගින් කිසියම් කෝණික දුරක් මයික්‍රෝ කන්ට්‍රෝල් ආඩියුනෝ මගින් හෝ PLC උපකරණ භාවිතය සීරුවෙන් පියවර වශයෙන් භ්‍රමණය කරගත හැකිය. මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය මෝටරයක භ්‍රමකය අංශක 360ක් භ්‍රමණය වෙනවා. 360ක් කෝණික දුරක් භ්‍රමණය වෙනවා. මේ පියවර මෝටර වල තියෙන විශේෂත්වය තමයි ආඩියුනෝ එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් එහෙම නැත්නම් PLC භාවිතා කරලා ඔය අංශක 360 කොටස් වලට බෙදාගෙන මේ මෝටරේ සැකස්ම අනුව අංශක 360 බෙදලා දීලා තියෙනවා කොටස් වලට. ඒ කොටස් වලට අනුරූපව අංශක ගාණක් අපිට එනවා. අන්නේ අංශක ගණන් වලට අපිට මෝටරේ භ්‍රමණය කළා නතර කරන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් කර්මාන්තමය භාවිතයේ විශේෂයෙන් ඉන්ඩස්ට්‍රියල් යූසේජ් වල මේ පියවර මෝටර ඉතාම බහුලව භාවිතා වෙනවා. මොකද හේතුව අපි නිෂ්පාදන ආයතනයක් ගත්තොත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අංශක 90කින් හරවන්න ඕනේ. කන්වේ එකක් දිගේ එන ප්‍රොඩක්ට් එකක් අංශක 90ක් හරවන්න ඕනේ. එතකොට අංශක 90 කියන එක බොහොම පහසුවෙන් මේ පියවර මෝටරයක් කරහා යාන්ත්‍රිකව අපිට ලබා ගන්න පුළුවන්. මෙහි පියවරකදී භ්‍රමණය වන කෝණෙහි අගය අනුව මෝටරේ ද්‍රව සංඛ්‍යාව තීරණය වනු ලබයි. එක පියවරකදී භ්‍රමණය වෙන කෝණෙහි අගය අනුව මොකද වෙන්නේ? මෝටරේ ද්‍රව ගාන තීරණය වෙනවා. එතකොට ද්‍රව ගොඩාක් තියෙන මෝටර එකක් තමයි මේ පියවර මෝටර එක. ඔන්න ඔබට දකින්න පුළුවන් මේ කර්මාන්තමය භාවිතයේ තියෙන පියවර මෝටරයක්. ඊට පස්සේ මේ තියෙන සාමාන්‍ය භාවිතයේ තියෙන පියවර මෝටර එකක් ඔය පින්ටර් වලට වගේ භාවිතා වෙන එකක්. ඒකේ කන්ට්‍රෝලර් එකත් එක්කම ඔබට පේනවා මේ සාමාන්‍ය මෝටර එක වගේ සාමාන්‍ය සරලධාරා මෝටර එක වගේ පින් දෙකක් නෙමෙයි ඊට වඩා පින් ගොඩක් තියෙනවා. ඒකටම අදාළ කන්ට්‍රෝල් යුනිට් එකකුත් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වැඩේට මේක ප්‍රෝග්‍රෑම් කරලා ආඩියුනෝ හරහා එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝල් එහෙම නැත්නම් PLC හරහා ප්‍රෝග්‍රෑම් කරලා අපිට අවශ්‍ය විදිහට අංශක ගානට මෙයා භ්‍රමණය කරගන්න පුළුවන්. ඉතින් එතකොට printer වල ගොඩක් වෙලාවට මේක භාවිතා වෙනවා. සෙන්සර් එකකුත් එක්ක තමයි භාවිතා වෙන්නේ විශේෂයෙන් මුද්‍රණය වෙනකොට. එක වචන තීරුවක් මුද්‍රණය වුණාට අමතර අනුරූපව මුද්‍රණය වීමෙන් පසුව කොලේ කොච්චර දුරක් ඇදෙනවද කියන්නේ කොලේ කැරකිලා එළියට එන්නේ නැහැ මුද්‍රණය වෙලා. ඒ වගේ දේවල් සඳහා මේ පියවර මෝටර බහුලව භාවිතා වෙනවා. මීට අමතරව නවීන ක්‍රමවේද භාවිතා කරමින් සුවිශේෂීව නිපද වූ මෝටර වර්ගද භාවිතයේ පවතී. වර්තමානයේ වෙනකොට ඊටාම සුවිශේෂී මෝටර වර්ග විශේෂයෙන් මේ හයිබ්‍රිඩ් මෝටර අත එහෙම භාවිතයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවැ මෝටර් ජෙනරේටර් කියලා වර්ග දෙකක්. ඒ කියන්නේ එක මෝටරේ එක අවස්ථාවක මෝටරයක් විදිහට අනිත් අවස්ථාවේ ඩයිනමෝවක් විදිහට මෝටර් ඩයිනමෝ විදිහට භාවිතා කරන්න පුළුවන් මෝටර්. ඊට පස්සේ බ්‍රේක් සිස්ටම් වලට ආපු මෝටර් නේද? බ්‍රේක් සිස්ටම් වලට ආපු මෝටර් ඒ වගේ ගොඩාක් නවීන ක්‍රමවේද යටතේ මේ මෝටර් භාවිතා වෙනවා බහුල වශයෙන්. ඉතින් මම හිතන්නේ මේ විශේෂ ශාස්ත්‍රය ගැන තොරතුරු හොයන ඔබ අන්තර්ජාලය සමග නිතර එකතු වෙනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුරටත් ගවේෂණය කරන්න. ඒ යටතේ දකින්න පුළුවන් අපිට විශේෂ වර්ගයක් මේ ඩ්‍රෝන් මෝටර් කියන වර්ගය. මේ දවස්වල ඉතාම ජනප්‍රියයි විශේෂයෙන් පාසල් සිසුන් අතර මේ ආඩියුනෝ ඊට පස්සේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ඒ වගේ දේවල් මේ වර්තමානයේ වෙනකොට ඉතාම ජනප්‍රිය නිසා මේ ඩ්‍රෝන් මෝටර් ගැන ඔබ දන්නවා. මේ ඩ්‍රෝන් මෝටර් වල භාවිතා වෙන්නේ DC බ්‍රස්ලස් මෝටර්. ඉතාම ඉහළ වේගයක් ගන්න පුළුවන්. මොකද හේතුව ඩ්‍රෝන් එකක
අර අපි පොපල එකක් සම්බන්ධ වෙනවා පෙත්තක් සම්බන්ධ වෙනවා එයා ඉතා වේගෙන් කැරකෙන්න ඕනේ ඩ්‍රෝන් එක උස්සගෙන ඉහළට ගමන් කරන්න. එතකොට මේ මෝටර වල තියෙන විශේෂත්වය තමයි බ්‍රෂ් සම්බන්ධ වෙන්නේ නැහැ. බ්‍රෂ් නැහැ. කෙලින්ම පර්මනන්ට් මැග්නට් තමයි මේකේ තියෙන්නේ. භ්‍රමණය වෙන කොටසේ තියෙන්නේ පර්මනන්ට් මැග්නට්. එහෙම නැත්නම් ස්ථායුකයේ පර්මනන්ට් මැග්නට්. එතකොට මේවැය තියෙන විශේෂත්වය තමයි බ්‍රෂ් නැතුව කෙලින්ම ඩිරෙක්ට් විදුලිය සම්බන්ධ වෙනවා. ඉතාම ඉහළ වේගයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ මෝටර වල කේතය අනුව මේකේ වේගය ලබා ගන්නා ධාරාව ඒ සියල්ලම දැනගන්න පුළුවන්. ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් වල භාවිතා වෙන මෝටර් මේකත් විශේෂ මෝටරයක්. මේකත් DC බස්ලස් මෝටර යටතේ එන විශේෂ මෝටරයක්. මේකටත් වෙනම කන්ට්‍රෝල් එකක් තියෙනවා භාවිතා කරන්න. මේ ඩ්‍රෝන් මෝටර වල වගේ විශේෂ කන්ට්‍රෝල් සිස්ටම් එකක් හරහා තමයි මෙයා පාලනය කරන්න පුළුවන් උපරිම වේගය දක්වා ළඟා කරවන්න පුළුවන්. මෙයත් විශේෂයෙන් විනාඩියට වට 7200 ඒ වගේ ඉතාම ඉහළ වේග සඳහා භ්‍රමණය කරවා ගන්න පුළුවන්. ඊට අමතරව ඕන විශේෂ මෝටරයක් අපි කතා කරනවා හයිබ්‍රිඩ් එන්ජින් මෝටර් ජෙනරේටර්. මේ හයිබ්‍රිඩ් එන්ජින් එකේ තියෙන මෝටර් ජෙනරේටර් එක මේක විශේෂත්වය තමයි එක අවස්ථාවක මේක මෝටරයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් අනිත් අවස්ථාවේ ඒකම ජෙනරේටරයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. එතකොට බලන්න මේ සැකස්ම මේ නවීන Audi මෝටරත් එක්ක භාවිතා වෙන හයිබ්‍රිඩ් මෝටර් ජෙනරේටර් එක. ඒ වගේම මේ මෝටර් ජෙනරේටර් තමයි මෙතන ඔබට දකින්න පුළුවන්. මේවා විශේෂත්වය මෝටරයක් සහ ඩයිනමෝ එකක් කියන ආකාර දෙකටම භාවිතා කිරීමේ හැකියාව. ඉතින් මේ වගේ තවත් මෝටර් වලින් භාවිතා වෙන නවීන මෝටර් වර්ග ඊට පස්සේ උපයෝගීතාවයන් ගොඩාක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඔබ අන්තර්ජාලය හරහා තොරතුරු ගවේෂණය කරන්න. ඒක මම හිතන්නේ ඔබගේ දැනුමට ඉතාම වැදගත් වේවි. එහෙමනම් මම හිතන්නේ ඔබට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති සරල ධාරා මෝටර සම්බන්ධයෙන්. සරල ධාරා මෝටරයක සැකස්ම කොහොමද? සරල ධාරා මෝටර වර්ගීකරණය කොහොමද? ඒ මෝටරේ සැකස්මට අනුරූපව ලැබිලා තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒ අනුව උපයෝගීතාවය මොකක්ද? ඊට අමතරව විශේෂයෙන් නවීනතම බිහි වෙලා වර්තමානයේ භාවිතයේ තියෙන මෝටර ආශ්‍රිත නව මෙවලම් ඊට පස්සේ නව මෝටර වර්ග සම්බන්ධ වෙනු යම් දැනුමක් ඔබට ලැබෙන්න ඇති. මේ දැනුම විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණවේදී හදාරන දරුවන්ගේ න්‍යායාත්මක පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉතාම වැදගත් වේවි. ඊට අමතරව එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් මේ දැනුම ඔබට ඉතාම වැදගත් වේවි. ඒ නිසා මේ දැනුමත් එකතු කරගෙන තවත් ඉදිරි දැනුම ගවේෂණය කළා ඔබගේ දැනුම වර්ධනය කරගන්න. ඊට අමතරව මේ අධ්‍යාපන සත්කාරය තවදුරටත් පුළුල් කරගෙන යන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ සමගින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.